ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මහේෂ් සේනාරත්න. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දින 66කට පසු කොළඹ සහ ගම්පහ ඉදිරි නීතිය ලිහිල් කෙරේ. විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා. ට්‍රම්ප්ගේ බෙහෙත ලෝක සෞඛ්‍ය සංවිධානය අත්හිටුවයි. මිල වැඩි කළොත් දින 4කින් සහල් හිගේ නැති කරන බව කුඩා මෝල් හිමියන් පවසයි. සංඝාට තවත් නායකත්වයක්. ප්‍රථම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද අලිම පහට తాවකාලිකව ලිහිල් කෙරුණා. එමෙන්ම දිවිනේ සෙසු දිස්ත්‍රික්කවලට දින දෙකක කාලයක් පනවා තිබූ ඇඳිරි නීතිය අද අලිම පහට ඉවත් කෙරුණු අතර මුළු දිවයිනටම යලි රාත්‍රී 10ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මුළු දිවයිනටම පසුගිය මාර්තු 20 වනදා පොලිස් ඇඳිරි නීතිය පැනවීමේ අනතුරුව දින 66කට පසුවයි අද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කෙරෙන්නේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා දින 66ක කාලයක් පැවති පොලිස් ඇඳිරි නීතිය අද අලුයම් පහට ඉවත් කිරීමත් සමගම රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් තම රැකියාව සඳහා පැමිණෙන අතර ජනතාව තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කොළඹ නගරයට පැමිණෙන ආකාරයක් අද උදෑසන සිටම අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. මේ හේතුවෙන්ම පසුගිය දිනවල නොතිබූ තරමක කාර්යබහුලත්වයක් අද දිනේ අපට කොළඹ නගරයේ දක්නට පුළුවන්. දින 66ක් පැවති නිහඬ පරිසරය මුළුමනින්ම වෙනස් කරමින් සුපුරුදු ලෙස කොළඹ නගරය අද උදෑසන සිටම දැඩි කාර්යබහුලත්වයක් දක්නට ලැබුණා. මෙහිදී රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් තම රාජකාරී කටයුතු සඳහා පැමිණ සිටි අතර ඔවුන් සෞඛ්‍ය අංශ මගින් පනවා තිබූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ආකාරයක්ද අපට දක්නට ලැබුණේ මෙලෙසින්. මේ අතර උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙන කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. කොයි විදිහේ වැඩපිළිවෙලක්ද තිබෙන්නේ රට ඇතුලේ මේ කටයුතු නිරීක්ෂණය අධීක්ෂණය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව අද දිනේදී පාරිභෝගික ස්ථාන එවැගේම පාරිභෝගික සේවාවන් සපයන වෙනත් ආයතන මේ ආසන්නයේ නිලධාරීන් යොදවන්න ඒ එකම රථවාහන ගමනාගමනය ආරම්භ වෙනවා. එතකොට පුලී රථවලට ඒ සීමාවන් යටතේ අවසර ලබා දීලා තියෙනවා. පොලිස් රථවාහන නිලධාරීනුත් යෙදවෙනවා ඒ කටයුතු වලට කාලයකට පස්සේ මීටරයක දුර පවත්වා ගන්නවා කියන එක. දැන් මේක පවත්වා ගත්තේ නැත්නම් අත්අඩංගුවට පත්වීමට තරම් මේක ප්‍රබල හේතුවක්. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරා මේ දුරස්ථභාවය කියන එක නිරෝධායන රීතියක් හැටියට බාරගෙන කටයුතු කරන්න කියලා. එතකොට ඒක නියෝගයක්. එවැනි නිරෝධායන නියෝගයකට පටහැනිව යම් අය කටයුතු කරනවා නම් පොලිසියට පුළුවන් නීතිය හැටියට යම් කෙනෙක් අත්අඩංගුවට අරගෙන අධිකාරියට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා දැන් අද දිනේදී කැමරා සහිත ෆෝන් දීලා නිලධාරීන් වැඩිපුර සිවිල් ඇඳුමින් යොදවලා තියෙනවා. මොකද ඒකත් අපිට සාක්ෂියක් හැටියට අධිකාරියේදී ගන්න පුළුවන්. ඒ වගේ දුරස්ථභාවය තබා ගන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. තව පොකුරක් තව ආසාදිත කලාපයක් ඇතිවීම වළක්වන්න. කොළඹ වැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පළ අද දිනේත් අපට මෙලෙස දක්නට ලැබුණු අතර රාජකාරිය ඇතුළු සිය සේවා අවශ්‍යතා සඳහා කොළඹට පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් පැවතියද යන්න අප විමසා බැලුවා. බස් තිබ්බද බස් තිබ්බ. දුරස්ථභාවය හොඳට යනවා. බස් අද නම් ටිකක් තියෙනවා මෙච්චර දවසක එච්චරම තිබුණේ නැහැ. මේ අතර මගී ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පිටකොටුව ලංගම බස් නැවතුම්පොළෙහි අද දිනේ බස් රථ වැඩි වශයෙන් යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. එහි පැමිණෙන මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැනවැලීමට සහ මගීන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටද පිටකොටුව ලංගම බස් නැවතුම්පොළ පාලන අධිකාරිය කටයුතු කර තිබුණා. මේ අතර කොටුව මැනින් වෙළඳ සංකීර්ණයේ කටයුතුද අද පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම කොළඹ නගරයේ ඇතැම් වෙළඳසැල් විවෘතව පැවති අතර වෙළඳසැල් කිහිපයක් වසා දමා ඇති ආකාරය අපට දක්නට ලැබුණා. දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගැනීමත් සමග මරදාන දක්වා දහවනය වන දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා. ඒ සඳහා නියමිත ක්‍රම අනුගමනය කරමින් දුම්රිය මගින් බෙලියත්ත දුම්රිය ස්ථානයට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. අවුලක් නැහැ මොකද මේ අතර අන්තර් පළාත් ගමනාගමන සීමා ලිහිල් කිරීමත් සමග අධිවේගී මාර්ගද යලි විවෘත වී තිබෙනවා. අධිවේගී මාර්ගවල පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිරු වාර්තාකරුවන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිරීක්ෂණයක නිරත වුණා. ඇතැම් අධිවේගී මාර්ග පිටවීමේ ස්ථානවල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා. පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු නගර කරා ජනතාව සහ රථ වාහන විශාල වශයෙන් ඇදී එන ආකාරයක් තමයි අපට දැක් ගන්න ලැබුණේ. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියාව සඳහා යන ජනතාව වෙනුවෙන් දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය අද දින ක්‍රියාත්මක කරනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ රට 100%ක් සාමාන්‍යකරණයට ලක් නොවී ඇති අතර ආයතනවල සේවක මණ්ඩලයේ සියලු දෙනා සේවයට වාර්තා කළ යුතු බවට අනිවාර්ය කිරීමක් සිදු කරන මැති බවයි. එමෙන්ම සේවාව සඳහා අවශ්‍ය වන්නේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 3න් එකක්ද අඩක්ද යන්න තීරණය කර එම සංඛ්‍යාවෙන් තවදුරටත් සේවා පවත්වා ගැනීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සේවකයන් කැඳවීමේ හැකියාව ආයතන ප්‍රධානීන් සතුව පවතින බවත් මෙම ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට බවයි. මේ අතර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා දින දෙකක කාලයක් පනවා තිබූ ඇඳිරි නීතියද අද අලුයම 5ට ඉවත් කෙරුණා. ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශවල ජනතාවද සිය දෛනික කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබුණා. මම මේ මොහොතේ රැඳී සිටින්නේ අම්බලන්තොට නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ ආසනයේ. විශේෂයෙන්ම COVID-19 රෝගී තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු බොහෝ ප්‍රදේශවල අඩාල වී තිබූ ප්‍රවාහන සේවා කටයුතු අද දිනේදී නිසියවුරින් සිදුවන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේ අතර මුළු දිවයිනටම අද රාත්‍රී 10ට යලි ඇඳිරි නීතිය බලාත්මක වන අතර හෙට සිට අකණ්ඩව උදෑසන 4ට ලිහිල් කරන ඇඳිරි නීතිය යලි ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10ටයි. COVID-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් අතරින් 695 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග වෛද්‍යාංශය පවසනවා. වෛරස් ව්‍යාප්තියත් සමග විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ කුවේත් සිටයි. කුවේට් සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන් 90 දෙනෙකු COVID-19 ආසාදිත බවට තහවුරු කරගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණ නිරෝධායනය වන අතරතුර හඳුනා ගැනුණු ආසාදිතයන් ගණන 18ක්. ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන්ම පිට රටවල් වලින් 3626 දෙනෙකු රැගෙනු ලැබුවා. ඉන් 41 දෙනෙකු ආසාදනයට ලක් වුණා. එක් පුද්ගලයෙකු මිය ගියා. ඒත් එක්කම මේ පසුගිය සති දෙක කාලය පුරාවට අපි පිට රටවල් වලින් තවත් 4672 දෙනෙකු රැගෙනු ලැබුවා. රැගෙනපු අයවලුන් අතරින් 116 දෙනෙකුම කොවිඩ් ආසාදනය වූ හැටියට පැමිණි වහාම සොයා ගන්නු ලැබුණා. මේ අනුව පිට රටවල් වලින් රැගෙනපු අයවලුන්ගෙන් 157 දෙනෙක් හැටියටයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාව තුල 405 දෙනෙකු විවිධ ප්‍රදේශවලින් ආසාදයන් සොයා ගන්නු ලැබුවා. ඊට අමතරව නාවික හමුදාවේ 619 දෙනෙකු මේ ආකාරයට ආසාදනයට ලක් වුණා. නාවික හමුදාවේ ප්‍රථම පුද්ගලයා පිටස්තරින් සොයාගත් වහාම අපි ත්‍රිවිධ හමුදාව කඳුරු වලට කැඳවනු ලැබුවා. ඒ අනුව නාවික හමුදාවේ ආසාදිතයන්ගෙන් සමාජයට මේ ආසාදනය වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට අපිට හැකියාව ලැබුණා. මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1182ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනේ තුල නව ආසාදිතයන් 41 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්. ඔවුන් අතරින් 40 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා ඩුබායි සිට මෙරටට පැමිණි අයෙක්. ඔවුන් සියලු දෙනාම නිරෝධායන කඳවුරවලදී හඳුනාගත් ආසාදිතයන් වනවා. මේ අතර COVID-19 ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට තුල පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 695ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදිත 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර COVID-19 ආසාදිතව ජීවිතක්ෂයට පත් වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු ත්‍රිකුණාමලයේ පොදු ආදාහනාගාරයේදී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුව ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණි ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වමින් සිටි තැනැත්තියක්. පයාගල ප්‍රදේශයේ පදිංචි කාරුණියෙක් වන ඇය පසුගිය 20 වෙනිදා කුවේට් සිට මෙරටට පැමිණ තිබුණා.
මේ අතර වැල්ලවත්ත රංජන් විජේරත්නපුර ප්‍රදේශයේ අහඹුනේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අද පෙරවරුවේ සිදු වුණා. මෙහිදී අපි පරීක්ෂණ 30ක කුඩා හඹුනියදියක් තමයි පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නිවාසයක් කර නිවාසයක් තෝරාගෙන නිවසකින් එක්කෙනෙක් වාගේ අරගෙන තමයි පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ කුඩා නියදියෙන් එකම රෝගියෙක්වත් අපි හඳුනාගෙන නැහැ. එම නිසා දිගින් දිගටම කුඩා නියදි තෝරාගෙන කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට PCR පරීක්ෂණ කිරීමට තමයි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ. COVID-19 ආසාදිතව සිටි නාවික හමුදාවේ තවත් 19 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුව වූ නාවික හමුදා සමාජිකින්ගේ සංඛ්‍යාව 332 දක්වා ඉහළ ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍යංශය පැවසුවා. COVID-19 වෛරසයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කළ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධයේ සායනික පරීක්ෂාවන් ලෝක සෞඛ්‍ය සංවිධානය අත්හිටුවා තිබෙනවා. ඒ මැලේරියා රෝගීන්ට ලබා දෙන අදාළ ඖෂධයේ අතුරු ආබාධ බහුල බවට පළ වූ වෛද්‍ය මත පදනම් කර ගනිමින් අමරිකා එක්සත් ජනපදයේ COVID-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තාවක් දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේරියා රෝගීන්ට ලබා දෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් භාවිතයෙන් COVID-19 තුරන් කළ හැකි බවට ප්‍රකාශ කරමින් එම ඖෂධය ප්‍රවර්ධනය කරනු ලැබුවා. අමරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම අවධාරණය කළේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් අඛණ්ඩව භාවිත කිරීම තුළින් තමන්ටද වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි වූ බවයි. කෙසේ වෙතත් මේ වන විට ඇමරිකාවේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව ලක්ෂයේ සීමාවට ආසන්න වී තිබෙනවා. The executive group has implemented a temporary pause of the hydroxychloroquine arm within the Solidarity trial while the safety data is reviewed by the Data Safety Monitoring Board. මේ වන විට COVID-19 ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇත්තේ දකුණු ඇමරිකාවයි. We also know the government of Brazil has approved the use of hydroxychloroquine for broader use, but we do point to the fact that our current clinical and systematic reviews carried out by the Pan American Health Organization and the current clinical evidence does not support the widespread use of hydroxychloroquine for the treatment of COVID-19. ඒ අනුව බ්‍රසීලයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 3,76,669 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ව්‍යාප්තිය අඩු වෙමින් පවතින රටවල නිරෝධායන සහ සංචරණ නීති රීති කඩිනමින් ඉවත් කළහොත් දෙවැනි COVID-19 රැල්ලක් වහා ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවනවා. ඔහු පෙන්වා දෙන්නේ තවමත් ලෝකය COVID-19 පළමු රැල්ලේ මැද භාගයේ පවතින බැවින් ව්‍යාප්තිය අවම වූ රටවල තරංග ආකාරයෙන් විවිධ කාල විරාමෙහිදී වෛරසය යලි මතුවීමේ අවධානමක් පවතින බවයි. කෙසේ වෙතත් වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ යුරෝපානු රාජ්‍යයක් වන ස්පාඤ්ඤයෙන් දෛනිකව වාර්තා වන COVID-19 ආසාදිතයන් සහ මරණවල අඩුවීම සැලකිල්ලට ගනිමින් විදේශ රටවල සිට පැමිණෙන සංචාරකයන් ජූලි 1 වෙනිදා සිට සති දෙකක නිරෝධායනයට යොමු නොකිරීමට තීරණය කර තිබෙනවා. යුරෝපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රිතාන්‍යයේද මේ වන විට වෛරසයේ ව්‍යාප්තිය මන්දගාමීත්වය සැලකිල්ලට ගනිමින් ජූනි 15 වෙනිදා සිට අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමට බ්‍රිතාන්‍ය පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ රජය ගෙන ඇති මූල්‍ය කළමනාකරන නීතිවලට විරෝධය පළ කරමින් ඉක්වදෝරයේ උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. දකුණු ආසියාවේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ මේ වන විට ආසාදිතයන් 1,44,950 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සිදු ඇති මරණ සංඛ්‍යාව 4,172ක්. COVID-19 ව්‍යාප්තිය ආරම්භයේ සිදු වූ චීනයෙන් ඊයේ දිනේදී කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 55,88,000 ඉක්මවන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3,47,000කට අධිකයි. මහමැතිවරණයේ පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වෙනවා. ඒ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මහමැතිවරණයේ පැවැත්වෙන දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ආරම්භ වූයේ පසුගිය 18 වෙනිදායි. කෙසේ වෙතත් වර්තමාන තත්ත්වය මත මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට පසුගිය 20 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් එම පෙත්සම ඉල්ලාස් කරගෙනුණා. ඒ අනුව සෙසු පෙත්සම් සම්බන්ධ වැඩිදුර විභාගය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ධනුෂ්ක සෙනවිරත්න. පාර්ලිමේන්තුව ඉස්සරහ හැරීම සහ ජූනි 20 මහමැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 8න් පෙත්සම් 7ක් විභාග කිරීම සඳහා සලකා බැලීමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සිදුවන්නේ. ඒ අනුව අද 6 වන දිනටත් පෙත්සම් විභාග කිරීම පිළිබඳ සලකා බැලීමේ කටයුතු අද උදෑසන 10ට ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ආරම්භ වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුලද ලිවේරා මහතා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අද උදෑසන කරුණු දැක්වීම ආරම්භ කළා. ඒ අනුව මේ වන විට පෙත්සම් 7 විභාග කිරීම පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨ අධිකරණ පරිශ්‍රයේදී සිදුවනවා. අප සූදානම් මේ සම්බන්ධයෙන් තොරතුරු ලද විගස ඔබට වාර්තා කරන්න රැඳී ඉන්න හිරු ටීවී සමගින්. ස්තුතියි ධනුෂ්ක. මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ තමන්ගේ නොහැකියාව වසා ගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබල වේගයේදී අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. දැන් මෙතන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීම කරපු ආකාරය අනුව ඔවුන්ට පුළුවන්කම තිබෙනවා බොහෝ විට අගෝස්තු මාසේ මුල් සතිය වෙනකොට නැත්නම් දෙවෙනි සතිය වෙනකොට මෙතිවරණයක් තියන්න. කිලිරඹු කළ මෙතුම අහනවා මාර්තු මාසේ 19 නොමිනේෂන් බාර අරගෙන අප්‍රේල් 25 ඡන්ද තියන්න පුළුවන් නම් ඒ කියන්නේ සති 5කින් මෙතිවරණ තියන්න පුළුවන් නම් ඇයි සති 10ක් ඉල්ලන්නේ මෙතිවරණ කොමිසම දැන් කිය. මොලේ කලඳක් හරි තියෙනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ. මෙතිවරණ කොමිසමට අතිරේක කාලයක් අවශ්‍යයි. අලුතෙන් ලබා දෙන සෞඛ්‍ය විධිවිධාන අනුව මෙතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය කරන උපකරණ මෙලදී ගන්න ඒ ආකාරයට ඡන්ද පොරවල් සකස් කරගන්න ඒ ආකාරයට ගණන් කිරීමේ මධ්‍යස්ථාන සකස් කරගන්න ඔවුන් මේ හැකි ඉක්මනින් තියන්න බලන්නේ ජනතාව මේක තේරුම් ගන්න බැරි තරම් ඉක්මනින් මෙතිවරණයක් තියන්න. මේ වාදයේ තියෙන මේ වැඩිපුර සතියක් දෙකක් තුනක් හතරක් ගැනනේ. ආණ්ඩුවේ වැඩ බැරිකම ජනතාව තේරුම් ගැනීමත් රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන එක පිළිබඳව ඔවුන්ට දැන් අද යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මහා මැතිවරණය පැවැත්වීමට වඩාත් අවශ්‍යතාවය තිබිය යුත්තේ විපක්ෂයට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදයට එක් වෙමින්. ජූනි මාසෙට අපි ඉලක්ක කරලා තියෙන්නේ work for living කියලා. ඒ කියන්නේ ගම ඉලක්ක කරගෙන ගමේ තියෙන පාර හදන්න, ගමේ තියෙන පාසලේ අඩුපාඩු හදන්න, ගමේ තියෙන වැව හදන්න, සමූපකාර පොහොර ගබඩාව, වී ගබඩාව, ඒ වගේ ගමට වැඩ දීලා මේක ඉස්සර නියං කාලේ තියුණා ලෝක ආහාර සංවිධානයේ work for food කියලා. වැඩ කරාට පස්සේ ආහාර ද්‍රව්‍ය දෙනවා. අපි මේ පාර ඒක මුදලක් දෙන්න අපි අදහස් කරලා තියෙනවා. කිසියම් ආකාරයක චකිතයක් බියක් දැනෙන්නේ නැද්ද මුදල් බෙදා හැරීම පිළිබඳව? දැන් ඔබතුමාම මට හිරියන්න වෙයි දන්නෙත් නැහැ කියලා. අපේ ආර්ය සාධක බලකාය මුල්‍යමය බලතල නැහැ. COVID-19 එකේ අරමුදල වෙනම තියෙනවා. ඒකට ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා මහ බැංකුවේ අධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනම කණ්ඩායමක් ඒ ලැබෙන මුදල් වියදම් කිරීම. කිව්වේ එක කාරණයක් ඇත්ත. පාර්ලිමේන්තුවට තමයි මුල්‍ය බලය තියෙන්නේ. ඒ බලයෙන් නැත්තේ එක වෙලාවක. ඒ පාර්ලිමේන්තුව විසිරෝප වෙලාවට. අන්න ඒක ජනාධිපතිවරයාට තියෙන්නේ. ඒක හන්ද තමයි අපි කියන්නේ. මහා පාර්ලිමේන්තුවේ මහ මැතිවරණේ තියලා පාර්ලිමේන්තුව රැස් කරලා ඒ සියල්ල බලන්න. ඇයි ඔය දුක් වෙන්නේ? ජනාධිපතිතුමාට රට ගෙනියන්න. එතුමා විධායක ජනාධිපති වෙනවා. අගමැතිවරයෙක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. විධායක බලතල සියල්ල තියෙනවා. ගමේ තියෙනවා ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන සියල්ල වැඩිපුර තියෙන්නේ අපිට. මේ අපේ වැඩ ටික කරගෙන යන්න හොඳටම ඇති. අපිට වඩා මේ ඡන්දය අවශ්‍ය විය යුත්තේ විපක්ෂයකට. මොකද උන්ට දැන් අද මොකක්වත් නැහැ. මේ ඡන්දේ තියලා මහජන නියෝජිතව තෝරන්න දෙන්න. දීලා විපක්ෂ නායකකමට එන්න, පාර්ලිමේන්තුවට එන්න, ගිණුම් කාර්ක සභාවට එන්න, කෝක් කමිටුවට එන්න, ඇවිල්ලා මේවා ගැන හොයන්න. අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඒවා අවශ්‍යයි. ඒකට තමයි ජනාධිපතිතුමා කියන්නේ කොහොම හරි මේ ඡන්දේ තියමු, සාධාරණ හා නිදහස් මැතිවරණයකට අවශ්‍ය සියලු දේවල් කරලා දෙන්නම් කියලා කියන්නේ එතුමා ඒකයි. මැතිවරණයේ පැවැත්විය හැක්කේ කොරෝනා සම්පූර්ණයෙන් තුරන් කළ පසුව බවට එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණ මතු කරන තර්කය පදනම් විරහිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. පිවිතුරු හෙළවුරුමේ අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවා.
එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් නිරන්තරයෙන් කියන කතාවක් තමයි කොරෝනා වසංගතය මර්ධනය කළාට පසුවයි පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්විය යුත්තේ කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියනවා කොරෝනා බොහෝ විට ලෝකයෙන් සදාටම තුරන් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කොරෝනා සමග ජීවත් වෙන්න උගත යුතුයි. live with corona කියලා තමයි අය කියන්නේ. එහෙමනම් කොරෝනා ලෝකෙන් කවදාවත් තුරන් කරන්න බැරි වෙනවා නම් කොරෝනා මර්ධනයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්විය යුතුයි කියා එජාපයත් ජවිපයත් කියනවා කියන්නේ ඔවුන් කියන්නේ ලංකාවේ ආයි කවම කවරදාවත් මැතිවරණ නොපැවැත්විය යුතු බවද සහල් මාෆියාව ගැන මොකද්ද සහල් සමග සෙල්ලම් කරන්න හදනවා කියන්නේ ජනතාවගේ බඩගින්නක් සමග සෙල්ලම් කරන්න හදනවා. ඒ අයට ජනතාව නිසි පාඩම් උගන්වන්න ඉඩ තියෙනවා. අමතක කරන්න එපා. ඒ හාල් විතරක් නෙවෙයි කන්න තියෙන්නේ. ඒ සහල් වර්ගය වර්ධනය කරන්න ජනතාව තීරණය කර මෝල් හිමියන්ට වෙන්නේ මොකද? මෝල් හිමියන්ගේ බැලුම් බෝලේ කුලන් නිකම්ම බහිනවා. ඒ නිසා මෝල් හිමියන් හින්දා ජනතාව කනවා නෙවෙයි. ජනතාව නිසා මෝල් හිමියන් කාලා සුරසැප විඳිනවා කියන එක ඒ අය සිහියේ තබා ගත යුතුයි. සහල් මිල රුපියල් 90 සිට 98 දක්වා ඉහළ දමන්නේ නම් දින 4ක් ඇතුළත රටට අවශ්‍ය ප්‍රමාණයට සහල් සැපීමට හැකියාව පවතින බව කුඩා සහල් මොල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් 98ක පැවති සහල් මිල රුපියල් 90ක් දක්වා රජය විසින් පහත හෙළීම හේතුවෙන් Taman දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. සහල් සඳහා පාලන මිලක් පැනවීමත් සමග දෙවේනේ සහල් හිඟයක් පවතින බවට පසුගිය දිනවල චෝදනා එල්ල වුණා. පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් සහ තොග සංගවාගෙන සිටින ව්‍යාපාරිකයන් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළේද ඒ අනුවයි. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳ කුඩා සහල් මෝල් හිමියන් මෙලෙස අදහස් පළ කළා. රුපියල් 90 මිලකට ආවොත් අපේ මේ සම්පූර්ණම ණයකාරයෝ බවටපත් වෙනවා. මූල්‍ය ආයතනවල මුදල් ගෙවීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. නැවතත් රජයට කියන්නේ මේ වැඩපිළිවෙලට අපි එකඟයි. නමුත් අර 98 මිල අපිට නැවත දෙන්න කියන එක තමයි අපි කියන්නේ. මිල දුන්නොත් අපි වෙළඳපොළට හාල් නිෂ්පාදන වේගය අපිට වැඩි කරලා දෙන්න පුළුවන්. වී ඇතිතරම් තියෙනවා. නමුත් වෙළඳපොළට සහල් යන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ රජය විසින් සහල් සිල්ලර මිල 90යි කියලා තීරණයක් ගත්තා. එතකොට අපි රුපියල් 50ට ගත්ත වී අපිට රුපියල් 90ට සහල් දෙන්න බෑ. අපිට රුපියල් 92ක් විතර කොස්ට් එක වෙනවා. අපි ඉල්ලා සිටින්නේ රජයේ පරණ තිබ්බ මිලට. ඒ කියන්නේ රුපියල් 98ට මේක නැවතත් ගේන්න. 98ට ගෙනාවොත් දින 4ක් ඇතුළත මේ සහල් හිගේ සම්පූර්ණයෙන්ම නිම වෙනවා. ඒක මට ස්ථීරවම කියන්න පුළුවන්. මේ අතර රටේ පවතින සහල් හිඟේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දක්වන්නේ මෙවන් අදහසක්. සම්බ කිලෝ එකක් රුපියල් 50ට අරන් 90ට දෙන්නම් කියලා කීරි සම්බ කිලෝ එකක් රුපියල් 50ට අරන් 125ට දෙන්නම් කියලා ඔය වී මොල් හිමියෝමයි පොරොන්දුනේ. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද අර පුංචි සිල්ලර වෙලෙන්දෝ ළඟට කියනවා අපි එවනවා නාඩු කිලෝ 5000ක්. හැබැයි කීරි සම්බ 15000ක් ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි අපි ඕගොල්ලන්ට දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අපි සම්බ 90 ගානේ දැම්මට තවත් මොකද්ද ඇඩ් කරලා ඉවරලා ඉතුරු ටික 98 ගානේ අපිට ගෙවන්න ඕන අපෝ. මේ කවුද කියන්නේ මේ ලංකාවේ ඉන්න මහා මෝල්කාරෝ. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පොඩියුන් ගාවට ඇවිල්ලා කියනවා සිංහෙක් වගේ තමුසලාට මේ හාල් විකුණන්න බෑ වැඩි ගානට. අපි නැත්තම් පාරිභෝගික අධිකාරියෙන් නඩු දානවා. හැබැයි ලොකු හාල් මෝල් හිමියෝ ගන්න ඕගොල්ලෝ කොහොම හරි අපිට මේක අඩු කරලා දෙන්න. පාරිභෝගික අධිකාරියේ සභාපති අසරණයි එතනට ගිහිල්ලා පොහොට්ටුවේ බලධාරීන් තමයි මේ හාල් මාෆියාව ඇති කරලා තියෙන්නේ. සාමාන්‍ය රුපියල් 50ට ආණ්ඩුව නියම කරුවට 52ට වී ගන්න අද පෞද්ගලික අංශේ ඊටත් එහා ගිහිල්ලා 55ට වී ගන්නවා. අපි කිව්වේ නෑ 55ට වී ගන්න කියලා. අපි සාධාරණ මිලක් තමයි නියම කරලා තියෙන්නේ. ඒ සාධාරණ මිලේ හැටියට සාමාන්‍ය වී කිලෝ 3කට යන්නේ රුපියල් 150යි. එතකොට මේකෙන් හාල් කිලෝ 2ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට හාල් කිලෝ එකක් වෙන්නේ රුපියල් 75ක් විතර. නිෂ්පාදන ප්‍රවාහන වියදම් ගිහපුවම රුපියල් 90කට පැහැදිලිවම දෙන්න පුළුවන් ලාභෙත් තියාගෙන. ඒක කරන්නේ නැතුව වෙන දේවල් කරනවා. ඒකට වී මෝල් හිමියෝ රජයට බැලලා වැඩක් නැහැ. පාරිභෝගික අධිකාරියට බැලලා වැඩක් නැහැ. සත්භාවයෙන් මෝල් හිමියෝ කටයුතු කරනවා නම් මේ වෙනකොට සහල් නිෂ්පාදකයෝ බලන්න ඕන තමන්ට විශේෂ ලාභයක් ලබා ගන්න නැතුව සුළු ලාභයක් තියාගෙන ජනතාවගේ බඩගින්න නිවන්න එහෙම නැතුව අමානුෂික අන්දමින් තමන් ප්‍රකෝටියෝ බිලියන කාර්යෝ වෙලා ඉඳගෙන තවත් ඒ ධන තණ්හාවෙන් කටයුතු කිරීම පිළිබඳව නම් අපි ඊටාම කනගාටු වෙනවා. රජයේ නීති රීතිවලට අනුව කිඩවරන් කුළුම වැවේ ජලය භාවිතා කරමින් ගොවිතැන් කටයුතු කිරීමට අවසර තිබියදී ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන කාන්තාවක් මැදිහත් වී නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන් චෝදනා කරනවා. මැදවච්චය කිඩවරන් කුළම වැවේ සොරව වසා දැමීම හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු සිදු කිරීමට නොහැකිව අසරණ තත්වයකට පත්ව ඇති බව ප්‍රදේශීය ගොවීන් පිරිසක් චෝදනා කරනවා. ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් අක්කර 28ක පමණ භූමි ප්‍රමාණයක වගා කටයුතු අතරමඟ නතර කිරීමට සිදුව ඇති බවයි. එතකොට අපේ කුඹුරු අපි
නීතියානුකූල වාරි මාර්ගයකින් අවසර අරගෙන ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් අවසර අරගෙන පෙර කන්න රැස්වීම තියලා අපි මේ කුඹරේ ආය කරන්න පටන් ගත්තේ. වතුර නැති හින්දා මේක ගොඩබෝග කරන්න කිව්වා. ගොඩබෝග වල ගමේ කැමති නැති නිසා මේක මෙහෙම ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ මේ පහුගිය වැස්සට අපි නැවත කතා කරුවාට පස්සේ ඉංජිනේරු මහත්තයා අපිට කිව්වා හරි මේක මම ඇතුළත් කරලා තියෙනවා මේ කන්න රැස්වීමට ඒකට මේක අපිට කරන්න කියලා. අපි මේක ඊට පස්සේ දවස් වතුර වැහැලා වතුර තිබිච්ච නිසා වතුර අපතේ එනවා ඒවා තියෙන වතුරෙන් මේක හාලා මේවා කරලා නියරසකස් කරලා වීපල කරගත්තට පස්සේ දේශපාලනයේට මේ ගමේ ඉන්නවා දේශපාලනින්ලා පරිදිච්ච එක්කෙනෙක්. එයා මේක මේවා කරලා කට්ටියක් එකතු කරගෙන මේක තහනම් කරලා තියෙන්නේ. ගොවියෝ ඒ කුඹුරු ටික හාලා දැන් මේ නියලත් කොටලා තියෙන්නේ. දැන් වී දාලා ඊයේ ඉඳලා වපුරන්න තිබ්බේ. වපුරන්න නෑ රාජ නියෝගයක් ඇවිල්ලා තුන ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් හරවුවා. දැන් ඉතින් මේක වගා කරන්න විදිහක් නෑ. ගෙවල් වී පුස් කනවා මේ වතුර දෙන්නේ. රජයේ නීති රීති වලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිත කරමින් ගොවිතැන් කටයුතු කිරීමට අවසර තිබියදී ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන කාන්තාවක් මැදිහත් වී නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ගොවීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවක් අතරතුරදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වන කාන්තාව හා ඇගේ සැමියා ගොවි සංවිධානයේ සභාපතිවරයාට තර්ජන එල්ල කර ඇති අතර එම ගොවි ගැටලුව වාර්තා කිරීමට ගිය හිරු වාර්තාකරුවද ඔවුන් බාධා කළේ මේ ආකාරයෙන්. නඩු මාර්ගයෙන් හරි අපේ ඉරන් ගන්නවා කියලා බලහත්කාරකම් කරලා නඩු මාර්ග නැවත ඒගොල්ලෝ ගිහිල්ලා ආපහු කරලා ප්‍රාදේශීය ලේකම්තුමාගේ බලතල බාර අරගෙන ආපහු එල්ල අපිව අපහසුතාවයට පත් කළා. ආපහු මට කියන්න මම මේ කොට්ටාසේ බාරින මන්ත්‍රීතුමා මට එහෙම කියන්න බෑනේ. අපිට ආයතනෙන් කිව්වේ ආයතන වලින් අපිට කිව්වේ අපිට අහන්න බෑ ආයතනේ. ප්‍රශ්න ඇවිල්ලා අහන්න ඕනේ මේකේ. කාගෙද? දැන් මෙතන ඉන්න රාජ්‍ය විධාරී හිටියා. අපි ගාමතුල මහත්තයලා ප්‍රශ්න අහන්න නෑ මං ඉස්සෙල්ලාම නෑ අපි ඒ තමයි අහන්න කිව්වේ. මේ සම්බන්ධයෙන් අප වාර්තාකරු මැදවච්ච පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. වසර කිහිපයකට පෙර අතහැර දෙමුණු පොළොන්නරුව දියබෙදුම ඉරහඳකිටු වැව ප්‍රදේශයේ පාසලක් පිළිබඳව අපට වාර්තා වුණා. අද රතු මිනිත්තුව ඒ වෙනුවෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. මේ පොළොන්නරුව ඇලහෙර අධ්‍යාපන කලාපයට අයත් දියබෙදුම ප්‍රදේශයේ පිහිටි ඉරහඳකිටුව වැව පැරණි මහා විද්‍යාලයයි. වසර 40ක ඉතිහාසයකට හිමිකම් කියන මේ පාසලේ සිසුන් දහසකට අධික පිරිසක් අධ්‍යාපනය හදාරා තිබෙනවා. කෙසේ නමුත් මීට වසර 3කට ඉහතදී මෙම පාසලට අයත් ප්‍රාථමික අංශය සහ උසස් පෙළ අංශය දියබෙදුම ප්‍රදේශයේම පිහිටි වෙනස් ස්ථානයකට රැගෙන යාමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරත්තේ ද්විතීයික පාසල් ව්‍යාපෘතිය යටතේ. ගොඩනැගිලි ක්‍රීඩා පිටි සහ ඩෙස්පුටු සමගින් අතහැර දැමූ මෙම පාසලට අත්වී ඇති ඉරණමයි මේ. මෙලෙස අතහැර දැමූ ඉරහඳ කෙටුව වැව පැරණි පාසලේ ලක්ෂ ගණනක බහන්ඩ විනාශ වෙමින් පවතින්නේ මෙලෙසින්. ගොඩනැගිලිත් අදටත් හොඳ තත්ත්වෙන් තියෙනවා. මේ වගේ ගොඩනැගිල්ල අද කාලේ මේ හදාගන්න ගියොත් එහෙම මේ ලක්ෂ ගාණක් යනවා. මේ වගේ මේ දි รา පත් වෙලා යන්නේ අපරාධ මේ වගේ සම්පත. කිසි බලධාරීන්ට කියන්නේ මේ ගැන හොයලා බලලා පුහුණු මධ්‍යස්ථානයක් හරි මොකක් හරි වැඩපිළිවෙලක් යොදනවා නම් හොඳයි කියලා අපිට හිතෙනවා. ඔවුන් චෝදනා කරන්නේ අතහැර දමා ඇති මෙම පාසල් භූමියේ විවිධ පුද්ගලයන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බවයි. මේ පාසල දිහා බලනකොට කසිප්පුකාරයෝන්ගේ ගංජාකාරයෝන්ගේ ඒ වගේම ගණිකාවුත් තියෙන මිනිස්සුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙන පොයිරාදිගොඩ මහාවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යතුමනි මේ ගැන හොයලා බලලා මේ පාසල නැවත රාජ්‍ය ආයතනයකට එහෙම නැත්නම් පුද්ගලික ආයතනයකට එහෙම නැත්නම් යුද හමුදා කඳවුරක එහෙම නැත්නම් කාර්මික විද්‍යාලයක් හරි ආරම්භ කරලා මේ රටේ සම්පත් රැකගෙන ඉල්ලා සිටින්නේ. කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව විනාශ වීමට ඉඩ හැර ඇති මෙම පාසල පිළිබඳව අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු කරන තෙක් රතු මිනිත්තුව විමසිල්ලෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට. අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි වෙළඳ සැල් 3ක් අද අලියම ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
අද අලුයම 1:30ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා. ගින්නෙන් අම්බලන්ගොඩ නගරයේ පරණ කොළඹ පාර හෙවත් මහවිදියේ පිහිටි වෙළඳසැල් 3ක් මුළුමනින්ම විනාශ වුණා. පොලිසිය පැවසුවේ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක්, දක්ෂිණ ලංකා නාවික හමුදා කඳවුරේ ගිනි නිවන රථයක් සහ අම්බලන්ගොඩ නගර සභාවේ ජල බවුස යොදා ගැනීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි. ගින්නෙන් විනාශ වූයේ විදුලි උපකරණ අලවිසලක්, රෙදිපිලි අලවිසලක් සහ තොග වෙළඳසැලක්. මේ අම්බලන්ගොඩ නගර සභාව ගිනි නිවන එකක් තිබ්බනම් ගින්න පැතිරෙන එක වළක්වන්න තිබ්බා. මේ ෆයර් බ්‍රිගේඩ් එකෙන් පොඩ්ඩක් කලින් ගෙන්න පුළුවන් කම තිබුණා නම් ඒතරම් බේරගන්න පුළුවන් මේ කඩවල දෙපැත්තේ. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 22 වෙනිදා පියවර ගැනීමෙන් පසු වසා දැමුණු එහි ශාඛා ඉදිරිපිටට පැමිණි තැන්පත්කරුවන් සිය තැන්පත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණා. මේකේ ගොඩාක් තැන්පත් කරලා තියෙන්නේ අවුරුදු 10 20 රස්සා කරලා ගත EPF ETF තැන්පත් කරලා ඒවයින් පොලි අරගෙන ජීවත් වෙන මිනිස්සු තමයි ඉන්නේ. ඒ මිනිසුන්ගේ බෙහෙත් ටික ගන්න, ළමයිට උගන්වන්නේ. ඔක්කොම කරන්නේ මේ සල්ලි වල. මේකට ජනාධිපතිතුමාගේ ඉක්මන් මැදිහතීමක් ලබා දීලා මේ මිනිස්සු හැමෝගෙම සල්ලි පුළුවන් තරම් ඉක්මනට ලබා දෙන්න කටයුතු කරන්න. මොණරාගල හුලන්දාව දකුණ තිස්සපුර ප්‍රදේශයේ ඉඩමක ඇඳිරි නීති කාලය තුල බලපත්‍ර නොමැතිව මහා පරිමාණ අයුරින් වැලි ගොඩ දැමීමේ නිරත වූ 9 දෙනෙකු ඒ සඳහා යොදාගත් ට්‍රැක්ටර් රථ 4ක්ද සමගින් මොණරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මේ වන විට තම ජීවනෝපාය නොමැතිව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි බව උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ සේවයේ නිරත වූ පිරිසක් පවසනවා. ඒ වාහන ආපහු අපි වැඩ කරන්න දාන්න එක වාහනයකට රුපියල් 50000කට වැඩි වේදම් කරන්න වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒක කරන්න අපි අතේ දැන් මේ වෙලාවේ ශක්තියක් නැහැ. ඒ හින්දා අපිට රජයෙන් මොකක් හරි ලෝන් එකක් හරි මොකක් හරි සාහනයක් දෙන්න කියලා තමයි අපි කියන්නේ. පානදුර ඉදිපිල්ලෑව බොල්ගොඩ රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත වූ පුද්ගලයන් සිව් දෙනෙකු ඒ සඳහා යොදාගත් උපකරණද සමගින් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. දිගන අලුත්වත්ත ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ඒවා නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත්තා. අලෙවි කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය වෙන්නපත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනයට පියවරගෙන ඇති බවයි. දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. හොංකොං රාජ්‍ය තුළ නව ආරක්ෂක පනත් කෙටුම්පත බලාත්මක කිරීමට චීනය කටයුතු කළහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම පිළිබඳ චීනයේ සැලසුම සම්බන්ධව කිසිවෙකුත් නොදන්නා නමුත් ඒ ක්‍රියාත්මක වූහොත් තමන්ට දැඩි ප්‍රතිචාර දැක්වීමට සිදු වනු ඇතැයි මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළා. අධික වැසි හේතුවෙන් ඇමරිකාවේ මියාමිහි ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් මාර්ග යටව පවතින ආකාරයයි මේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැල්පත් නිවාස සංකීර්ණයක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 1500කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. මෙසෝදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට. සුබ දවසක්. TV මේ ටෙලිවිෂන් අලුත් කරන